කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් සුබෝදෑසනක්. අද සතියේ මැද දවස බදාදා අපි ප්‍රඥාවෙන් ආනන්දයෙන් ප්‍රඥාව මේ කියන කාරණාවන් එකිනෙක ගැලපා ගන්නට ජීවිතය උත්සාහ කරන තවත් හෝරාවක් ආරම්භ කරන්නට සජීව ලෙසින් සෝදානම් වන වෙලාව. අපි හැමදෙනාම ආදරය කරනවා මිනිසුන් විදිහට දරුවන් දෙමව්පියන්ට, දෙමව්පියන් දරුවන්ට, සහෝදර සහෝදරයන්, ඥාති හිත මිත්‍රාදීන්, වැඩිහිටියන් බවට පත් වුණාම ප්‍රේමයෙන් එකිනෙකා ආදරය කරනවා. ඒ වගේම මිනිසුන්ට වගේම සතුන්ටත් ඒ ආදරය එක විදිහට දැනෙනවා. කොහොම වුණත් අපි එකිනෙකා අතර ගොඩනගා ගන්නා මේ ආදරය, විශ්වාසය වගේම අපි පිළිබඳව ඇති කරගන්නා විශ්වාසය, ආදරය මත අපට අපේ ජීවිතය ඊටාම හොඳින් ජීවත් කරවන්නට පුළුවන්කම ලැබෙනවා. මොකක්ද එහෙමනම් අපිට ආදරය කරනවා කියලා මේ හඳුන්වා දීම සිද්ධ වෙන්නේ. ඒ විදිහට ගත්තාම අපි නිවැරදිව ධර්මාවබෝධයේ ජීවිතයට සමීප කරගෙන වැරදි පිළිවෙතක ගමන් කරනවා නම් ඒ වැරදි පිළිවෙතින් මෙදිලා යහපත් මඟක ගමන් කරන්නට උත්සාහ කරනවා නම් මේ කරන කාර්යය අපේ ජීවිතේට නිෂ්ඵලයි කියන දේ වටහාගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි අපි ජීවිතේට කරන ආදරය. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ තථාගත ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ මේ පිළිබඳව අවබෝධ කරගන්නට අපිට ආදරය කළොත් මේ මඟ නිවැරදිව අනුගමනය කරමින් උතුම් ධර්මාවබෝධය, ධර්මලාභය ජීවිතයට සමීප කරගෙන අපිට මෙලොව පරලොව සුගතිය වෙනුවෙන් කටයුතු නිර්මාණය කරගන්නට පුළුවන්. ඉතින් ඔබට ලෙන්ගතුව ඒ ආදරයෙන් මේ මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාව, බෞද්ධ ගුවන්විදුලිය අදත් කතන්සු ලබතේ පඤ්ඤාම් ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙනවා. පසුගිය සති කිහිපය පුරා මේ මැදිරියෙන් පරිබාහිරව අපේ නිෂ්පාදක කණ්ඩායම, ඒ වගේම සංනිවේදකයන්, ඒ වගේම මේ වැඩසටහන ඔබ වෙනුවෙන් සිදු කරන අපේ පූජනීය අපේ නායක හිම්පාණන් වහන්සේ විවිධ ස්ථානවලට වැඩම කරමින් තාම අලංකාර වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනාවා. ඉතින් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ආකාරයෙන්ම නවමු ස්ථානවල සිට මේ වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්න. ඉතින් අද අපි සුපුරුදු මැදිරියේ සිට ඔබ මේ ආකාරයෙන් සජීව ලෙස හමුවනවා. එහෙමනම් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගනිමු මේ වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ වත්මන සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝව් හී ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව ගෙඩිගේ රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ බෞද්ධ රූපවාහිනිය ගුවන්විදුලියේ ශාඛා පද්ධතියෙහි සියලු කටයුතු සොයා බලමින් කටයුතු කරන, ඒ වගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන විදුහල්පති ධූරය හොබවන පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. අපි අද අලුත් සංයුක්තය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේ යසිත් ඒ පිළිබඳව ඔබට මතක් කළා. අද අපි කතා කරන්න සූදානම් වෙනවා සංයුක්ත නිකායේ වංගීස සංයුත්තේ වංගීස වග්ගයේ සඳහන් වන නික්කන්ත සූත්‍රය. නික්කන්ත සූත්‍රය අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වංගීස තෙරුන් එක්තරා කාලයක අලවුනුවර වැඩ වාසය කරනවා. එහිදී සිදුවීමක් මූලික කරගෙන අපි මුලින්ම පෙළ කතාව ඔබ වෙනුවෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට කියා දෙනවා. අනුතරව අපි බලමු අටුවාවේ මේ විස්තරය කොහොමද සඳහන් වෙන්නේ, ඒක අපේ ජීවිතයට කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ කියලා අපි ගෞරවයෙන් නායක ස්වාමින් වහන්සේට මේ සංයුත්තය පිළිබඳව සිහිපත් කරමින් අද මේ සූත්‍ර දේශනාව අපට පැහැදිලි කර දෙන්න ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි නායක හාමුදුරුවනේ. ගෞරවනීය චිනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනේ, චමිල් මතක් කළා වගේ අද අපි සාකච්ඡා කරන්නේ අලුත් සංයුක්තයක්. සංයුත්ත නිකායේ 8 වෙනි සංයුක්තේ වංගීස සංයුක්තය. ඒ වගේම වංගීස සංයුක්තේ වංගීස වර්ගයේ නික්කන්ත සූත්‍රය තමයි පළවෙනි සූත්‍රය හැටියට අපි අද සාකච්ඡා කරන්නේ. වංගීස හාමුදුරුවෝ
හරීම දක්ෂයි යම්කිසි ඕනම දෙයක් දැකලා ඒ දේ ගීතවත් ලෙස හෝ එහෙම නැත්නම් අපි කියන්නේ කවි කියලා අන්න ඒ විදිහට ඒ කවි පදවලට හරවන්න බොහොම දක්ෂ කෙනෙක්. ඒ නිසා එවැනි සූත්‍ර දේශනාත් ඇත්තටම මේ සංයුක්තය තුල දක්නට ලැබෙනවා. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ඒ වගේම භික්ෂු මහා සංඝරත්නය, උපාසක උපාසිකාවෝ, ඊළඟට මේ ස්වභාව සෞන්දර්යය, මේ හැම දෙයක්ම ඊළඟට රාත්‍රිය, ඒ වගේම දහවල් කාලේ, උදෑසන කාලේ මේ සුන්දර දසුන් දැක්කහම ඒ සෑම දර්ශනයක්ම ධර්මානුකූලව දැකලා ඒ වගේම තමයි පදවලට ගොතන්න හරිම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ සූත්‍ර දේශනාවේදී අපි බලමු කොහොමද වංගීස ස්වාමීන් වහන්සේගේ හැසිරීම කියලා. පළවෙනි සූත්‍ර දේශනාව තමයි එතකොට නික්ඛන්ත සූත්‍රය. නික්ඛන්ත කියලා වචනේ තේරුම තමයි නික්මෙනවා කියලා කියන එක. එතකොට සෑම දෙයකින්ම නික්මෙනවා කියලා කියන අර්ථය. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් වංගීස තෙමේ අලනුවර අග්ගාලව චේතිය විහාරෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසේ. එතකොට වංගීස හඳුරන්ගේ උපාධ්‍යයන් වහන්සේ තමයි එතකොට නිග්‍රෝධ කප්ප ඒ විදිහට තෙරුන් වහන්සේ. එකල්හි ආයුෂ්මත් වංගීස තෙමේ අලුත පැවිදි වූ. එතකොට බොහොම අලුත තමයි පැවිදි වුණු පත් වෙලා තියෙන්නේ. වෙහෙර නවතින වෙහෙර දක්නා නවකයෙක් වේ. එතකොට අලුත පැවිදුණාට මොකද විහෙර මේ විහාරස්ථානයේ වත්පිළිවෙත් සිද්ධ කරන ගමන් බොහෝම සෑම ආකාරයකින්ම මේ විහාරස්ථානය ආරක්ෂා කරගෙන වැඩ ඉන්න නවක ස්වාමීන් වහන්සේ නමක්. ඉක්බිති බොහෝ ස්ත්‍රීහු සැරසී විහෙර දක්නා කැමැත්තාහු අග්ගාලවක ආරාමයේ කරා පැමිණියහ. එතකොට බොහෝ දැන් මේ ලස්සන විහාරස්ථානය මේ විහාරස්ථානයේ දකින්න මේ අද වගේම කාන්තාව ගොඩක් එනවා බලන්න. එකල්හි ආයුෂ්මත් වංගී සහට ස්ත්‍රීන් දැක අනබිරතිය උපදී. රාගයේ කුසාසිත වනසයි. එතකොට දැන් පැවිදි භූමියටපත් වෙලා තියෙනෙත් අලුතනේ. ඒ වගේම අර නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ධර්මය හොඳින් ප්‍රගුණ කරමින් වැඩ ඉන්න වෙලාවේ ඒ විදිහට මේ අර කාන්තාවන් දැකලා නේද මේ කැමැති දේවල් දැකලා සිත රාගයට පෙරලෙන්නේ නැතුව ඒ විදිහට බොහෝම පරිස්සමට තියාගෙන ඉන්නවා. ඒ කාරණේ තමයි සඳහන් වෙන්නේ. ඉක්බිති ආයුෂ්මත් වංගී සහට යම් බඳු මට අනබිරති උපන්නීද රාගසිත වනසාද ඒකාන්තයෙන් එය මට අලාභහික ඒකාන්තයෙන් එය මට ලාභයක් නොවේ. මට ඒකාන්තයෙන් දුර්භාගයකි. ඒකාන්තයෙන් මට යහපත් ඒ විදිහට භාග්යක් නොවේ. යම් හේකින් මෙරමා මාගේ අනබිරතිය දුරුකොට අබිරතිය උපදවන්නේ නම් එය මෙහි කොයින් ලැබිය හැකිද? මම තෙමේම තමාගේ අනබිරතිය දුරුකොට අබිරතිය උපදවන්නේ නම් මැනවයි මේ සිත විය. එතකොට කෙලෙස් දුරු කිරීමේ අදහස ඒ විදිහට ඇති වෙනවා. ඊළඟට සඳහන් වෙනවා
ඉක්බිති ආයුෂ්මත් වංගීස තෙමේම තමාගේ අනබිරතිය දුරුකොට අබිරතිය උපදවා ඒ වේලෙහි මේ ගාථාව කිය. එතකොට අපි දන්නවා කෙලෙස් සිතක් හටගත්තට පස්සේ ඒ කෙලෙස් සිතට ප්‍රතිවිරුද්ධව යම්කිසි ආරම්භණයක් එහෙම නැත්නම් විදර්ශනා අරමුණක් සිතට නගාගත යුතුයි. ඉතින් ඒ පිළිබඳව තමයි ඊළඟට සඳහන් වෙන්නේ මේ ගාථා කීපයකින් තමයි ඒ බවත් මේ වංගීස හාමුදුරුවෝ මතක් කරන්නේ. ගිහිගෙයි නිපුණා වූ සස්නට පැමිණියා වූ මා කරා බුහුටි වූ මේ විතර්කයෝ මාරයා කෙරෙන් ඒකාන්තයෙන් දිවෙත්. එතකොට මාර වේශයෙන් තමයි මේ කෙලස් කියලා කියන ඒවා සිතට එන්නේ. එතකොට මෙතන සඳහන් වෙනවනේ මේ බුහුටි වූ අපි කියන්නේ හුරු බුහුටි කියලා හැම කියන වචනයක් නේද? එතකොට ඒ විදිහට මේ ලාමක කියලා කියන අදහස තමයි එතෙන්දී මේ වචනයෙන් පැහැදිලි වෙන්නේ. ඒ ලාමක විතර්කයන් තමයි එතකොට මේ සිතට දිව එන්නේ. ඒ සිතට දිව එනකොට දැන් රාගසිත පහළ වෙනවා. ඒ පහළ වෙන සිත් නැවත නැවත මැඩපවත්වනවා කියන කාරණේ තමයි පැහැදිලි වෙන්නේ. ඊළඟ ගාථාවෙන් සඳහන් වෙනවා උග්‍ර පුත්‍ර, ඒ කියන්නේ රාජාන්‍ය වූ මහත් දුනු ඇති දුනු ශිල්පෙහි මොනවට හික්මුණු දැඩි ඇදුරු දුනු දරන්නා වූ පලා නොයන ඔවුන් දහස්සුද හාත්පස ඊතල විසුරුවන්නාහුද දක්ෂ පුරුෂයාට ඒ සියල්ලය වැළකී හැකිය. එතකොට අපි දන්නවා කියන්නේ රජ්ජුරුවන්ගේ දුනු ශිල්පියෝ බොහොම දක්ෂයි. සාමාන්‍ය දුනු ශිල්පියෝ වගේ නෙවෙයි. ඒ අය ගොඩාක් හොඳට පුරුදු පුහුණු වෙලා ඉන්න අය. එතකොට ඒ දනුද්දර ශිල්පීන් දහසක් ඒ විදිහට දුනු තමන් වෙතට පැමිණියත් ඒ සියලුම දුනු මැඩපවත්වන්නට හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි වේගයෙන් තමන්ගේ දුන්න ක්‍රියාත්මක කරන නිසා නේද? අන්න ඒ විදිහට උපමාවක් තමයි මෙතෙන්දී සඳහන් වෙන්නේ අර කෙලෙස් වලට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණය. ඊළඟට ඉනිදු මෙපමණ දහසටත් වඩා ස්ත්‍රීහු වෙන්නාහුද ස්වකීය ශාසන ධර්මයේ පිහිටියා මා නොපෙලන්නාහුය. එතකොට බොහෝ කාන්තාවන් පැමිණියත් මගේ හිත ඒ විදිහට පෙලන්නේ නැති වෙන විදිහට හිත ආරක්ෂා කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ වගේම සූර්ය බන්දු වූ බුදුරජාණන් වහන්සේ සම්මුඛයෙන්ම මේ නිවන් යන මග මා විසින් අසන ලද්දේය. එහි මාගේ සිත ඇලුනේය. දැන් මේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේම නේද? බුදුරජාණන් වහන්සේ මේ අභිමුවම මට පුළුවන්කම ලැබිලා තිනවා පැවිදි භූමියටපත් වෙන්නට. ඒ වගේම මේ උතුම් සම්මා සම්බුදු ශාසනයෙහි ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන්න මං ඒ විදිහට වාස්‍ය වෙලා තිනවා. වාසනාවන්ත වෙලා තිනවා. ඒ පිළිබඳව ඒ විදිහට ඒ භාගතුන් වහන්සේ කෙරෙහිම ධර්මයේ කෙරෙහිම සංඝ රත්නයේ කෙරෙහිම තුන්වන් කෙරෙහිම සිත අලවාගෙන කටයුතු කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානය ඇති කර ගන්නවත් එක්කම අවසානයේදී අවසාන ගාථාවේදී පැහැදිලි වෙනවා පවිට ඉඳින් මෙසේ වසන්නා වූ මා කරා පෙමිනෙහිද මරුව තෝ යම්සේ මාගිය මගක් නොදක්නෙහිද මෙසේ කරන්නෙමි. එතකොට ඒ අර කියන කෙලෙස් ධර්මයන් ඒ කියන්නේ අපි දන්නවනේ දැන් අර කොයිතරම් කාන්තාවන් පැමිණියත් නේද කෙලෙස් ධර්මයන් පැමිණියත් මේ හැම දෙයක්ම මේ මාර වේසයෙන් එන විදිහට තමයි දැන් මේ ඒ විදිහට කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරගෙන
අදිෂ්ඨානයක් ඇති කරගන්නවා වගේම ඒ විදිහට මායයට ප්‍රකාශයක් කරනවා මගේ හිත කිසි ආකාරයකින් පෙළන්න පුළුවන් කමක් නැහැ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඒ විදිහට ditthියෙන් මානෙන් ආදි වශයෙන් කෙලෙස් ධර්මයන්ගෙන් පෙළන්න පුළුවන් කමක් නැහැ කියලා ඒ විදිහට අදිෂ්ඨානයක් ඇති කරගන්නවා විදර්ශනා එතන මෙතෙන් සඳහන් වෙන විදර්ශනා අරමුණක් හිතට ගන්නවා. ඒ අරමුණ ගන්නවත් එක්කම මායя පරාජයටපත් වෙනවා කියලා ඒ විදිහට මේ සූත්‍ර දේශනාව අවසානයේදී පෙළ දේශනාවේ අවසානයේදී අවසාන ගාථාවෙන් ඒ විදිහට සඳහන් වෙනවා. එහෙමයි නායක හමුදුනේ. අපි මේ සාකච්ඡා කළේ සංයුත නිකායේ වංගීස සංයුත්තේ සඳහන් වන සූත්‍ර දේශනාව පළවෙනි සූත්‍ර දේශනාව නික්කන්ත සූත්‍ර දේශනාව. එහි පෙළ කතාව අපි මේ විදිහට සැකවින් දැන කියාගත්තා. මේ වංගීස තෙරුන් වහන්සේ විහාරස්ථානයේ වැඩ සිටිනකොට ඊටාම අලංකාරව හැඳ පැළඳගෙන කාන්තාවන් විහාරස්ථානයට එනවා. ඔවුන් නිසා රාගසිතක් ඇති නොවන ආකාරයෙන් ඒ සිත ආරක්ෂා කරගෙන වංගීස තෙරුන් කටයුතු කිරීම කොයි විදිහටද කටයුතු කළේ කියන ආකාරය පෙළ පොතේ සඳහන් වන ආකාරය අපි ඒ විදිහට විග්‍රහ කරගත්තා. අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මේ විස්තරය අටුවාවේ කොයි විදිහට සඳහන් වෙන්නේ කියන කාරණාව මතක් කරගන්න. අග්ගාලවේ චේතියේ අලව්නුවර ප්‍රධාන විහාරයේ. එතකොට අලව්නුවර තිබුණු ප්‍රධාන විහාරස්ථානය තමයි මේ අග්ගාලව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉපදීමට පෙර අග්ගාලවක ගෝතමක ආදී යක්ෂ නාග ආදීන්ගේ භවන චේතිය විය. එතකොට භාගතුන් වහන්සේ පහළ වෙන්නත් කලින් මේ ඒ විදිහට ගෘහයක් හැටියටත් මේ ප්‍රදේශයක් හැටියටත් අග්ගාලවක කියලා කියන ප්‍රදේශයේ ඒ විදිහට ගෝත්‍රිකයන් ඒ කියන්නේ යක්ෂ නාග ගෝත්‍රිකයන් වාසය කරලා තියෙනවා. ඒ වාට ඒ නම්ම ඇතිවිය. එතකොට පසු කාලයේදීත් ඒ විදිහටම තමයි නම් වලින්ම තමයි හඳුන්වලා තියෙන්නේ. නිග්‍රෝධ කප්පේන නිග්‍රෝධ වෘක්ෂය එතකොට මූලවාසී කප්පතෙරුන් විසින් එතකොට අර නිග්‍රෝධ කප්ප කියලා තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියානේ. එතකොට නිග්‍රෝධ කියලා කියන්නේ නුග කියලා කියන එකනේ. එතකොට නිග්‍රෝධ කප්පේන නිග්‍රෝධ වෘක්ෂ මූලවාසී කියන එක තමයි එතකොට නිග්‍රෝධ කප්ප කියලා හඳුන්වලා තියෙන්නේ. ඊළඟ සඳහන් වෙනවා ඕහීයකෝ. එතකොට ඕහීනකෝ වෙහෙර දැකීමට නවතා තබුන් ලබන විහාර පාලෝ මුරකරු කටයුතු කරන්නා හේ එකල්හි අවස්සික වර්ෂ නැති පාත්‍ර සිවුරු දැරීමෙහි ඵලපුරුද්දක් නැති. දැන් අර වංගීස හාමුදුරුවෝ ගැන තමයි මේ සිහිපත් කරන්නේ. ඉක්බිති තෙරවරු ඇවැත්නි මේ කුඩ පාවාහං හැරමිටි ආදී බලා ගනිමින් සිටින්නයි විහාර රකින්නකු කොට පිඬු පිනිස වැඩියහ. ඔන්න දැන් අර ස්වාමීන් වහන්සේ තියලා තිබුණේ පිරිස එනකොට පාවාහන් මෙහෙ තියන්න නේද? වයසක අය ආවොත් එහෙම සැරෑටිය මේ තැන්වල තියන්න. එහෙමයි. කියලා අන්න ඒ විදිහට මේ ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වැඩියට පස්සේ ආරක්ෂක තනතුර තමයි දැන් මේ බාර දීලා තියෙන්නේ මේ වංගීස හාමුදුරන්ට. ඉතින් ඒ කටයුතු නිරත වෙනකොට තමයි අර විදේශිතක් පහළ වුණේ. ඊළඟට සඳහන් වෙනවා එයින් විහාරපාලයයි ඒ විදිහට සඳහන් වෙනවා පාලි වචනේ. ඊළඟට සමලංකරීත්වා තමාගේ වත්කම් අනුව අලංකාර වලින් සරසා. එතකොට ඒ අය තමන්ට තියෙන වත්කම අනුව නේද? ධනෙ තියෙන විදිහට මිල මුදල් තියෙන විදිහට තමයි
මේ සැරසිලා ඉන්නේ. එතකොට ඒ අය හරීම දැන් ඇත්තටම දැන් ඒ ඉන්දියාව බංග්ලාදේශේ නේද? ඒ වගේ රටවල් ගත්තාම මේ ගෙදරට අඳින්නෙත් ගෙදර තියෙන හොඳම ඇඳුම්. නේ හොඳම ඇඳුමින් තමයි සැරසිලා තියෙන්නේ. අපි දැකලා තියෙනවනේ. එතකොට අර පළඳනාවල් පවා නිවසේ දරාගෙන තමයි ඒ අය ඉන්නේ. ඒ වගේ ස්වභාවයක් තමයි දැන් මේ විහාරස්ථානයට යනකොටත් සැරසිලා යන්නේ. චිත්තං අනුද්දසේති කුසල්සිත විද්වංසනය කරයි විනාශ කරයි. දැන් එතකොට ඉස්සෙල්ලම පහළ වුණානේ අකුසල් සිතක්. එහෙමයි. නේද? පළමුවෙන්ම අකුසල් සිතක් පහළ වුණා. ඒ කියන්නේ නාවක ස්වාමීන් වහන්සේ නමක් නිසා මේ පිරිස දකින්නකොට අර කාන්තාවන් දකින්නකොට ඒ විදිහ රාග සිතක් පහළ වුණා. තං කුත්තෙත් ඒ රාගය උපන් කල්හි ඒ කාරණය කොහෙන් ලැබිය හැකිද? එතකොට මගේ මේ විදිහ මේ විදිහේ සිතක් පහළ වුණේ මේ විදිහ මෙහෙම සිතක් එන්නේ කොහෙන්ද කියලා විමසලා බලනවා. එහෙම. යම් මේ පාරෝ වෙනත් පුද්ගලයෙක් හෝ ධර්මයක් යම් කරුණකින් මාගේ අනබිරතිය වනසා දැන්ම අබිරතිය උපදවන්නේද? ඒ ආචාර්ය උපාධ්‍යායවරුද මා විහාරේ හැර දමා ගියාහු වෙත්. නේද? එතකොට කියනවා මෙහෙම තියෙද්දිත් මම මේ විහාරේ දාලා ගියා. අගාරස්මා ගිහි ගෙයින් නික්කන්ත නික්ුණා වූ අනගාරයන් පැවිදි බවට පත් යන අරුතයි. එතන සඳහන් වෙනවා කන්හත්තෝ අඳුරු පැත්තෙන් මාරයාගේ පාර්ශවයෙන් ඉදිරියට දිවෙත්. එතකොට මාර වේශයෙන් තමයි අර බාහිරින් එන දේවල්. දැන් මෙතන සඳහන් වෙනෝනේ පරෝ කියලා. එතකොට පර කියලා කියන්නේ අනුන් කියලා කියන එක. එතකොට වෙනත් පාර්ශවයකින් මේ එන්නේ මාරයායි කියලා විදිහට හිතක් පහළ වුණා. ඊළඟට සඳහන් වෙනවා උග්ග පුත්තා උසස් ඌවන්ගේ පුත්‍රයෝ මහේසාක්‍ය වූ රාජාන්‍ය ශාස්ත්‍රීයෝ ඊළඟට දල්ල ධම්මිනෝ දැඩි දුනු දරන්නා වූ උත්තම ප්‍රමාණ වූ ආචාර්ය දුනු දරන්නා වූ. එතකොට අපි දන්නවා ඒ දනුද්දර එහෙම නැත්නම් දුනු දරන්නෙකුට විදිහට උගන්නන අය ඒ දුනු ශිල්පී උගන්නන අය අර ඒ විදිහට හොඳ දක්ෂම අයනේ නේද? ඒ දක්ෂතාවයෙන් යුක්ත අය ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ උපමාවක් විදිහට දුනු දරන අය ගැන. ඒතර දුනු දරන අය කියන්නේ ආචාර්යවරු තමයි ඊටාම දක්ෂ. ඊටාම දක්ෂ කියලා කියන එක තමයි මෙතන හංගවන්නේ. යම් කෙනෙක් හාත්පස මේ ඊතල විසුරුවන්නාහුද ඔවුන්ගෙන් පැන නොයන සංඛ්‍යාව දක්වන්නේ දහසකයයි සඳහන් වෙනවා. ඒතර සහස්සං ඒ විදිහට මෙතෙන්දී ප්‍රමාණයක් ගන්නට අවශ්‍ය නිසා දහසක් අරගෙන තියෙනවා අර ප්‍රමාණය හංගවන්න ඕන නිසා. එතකෝ බිහියෝ මේ දහසටත් වැඩි මා සෙලවීමට නොහැකි වන්නෝය. ඒතර අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මට මාව සොලවන්න පුළුවන් කමක් නැහැ මේ විදිහට මේ අයට කියලා. ඊළඟ සඳහන් වෙනවා අනබිරතිය වනසා අබිරතිය ඉදිරි ඉපිදවීමට සමත් ස්වකීය ශාසන ධර්මයේ පිහිටි කියන ලද්දේ මෙයි. දුනුආයන් දහසක් හාත්පසින් ඊ විසුරුවද්දී විදිද්දී පුහුණු වූ පුරුෂයා දණ්ඩක්ගෙන සියලු සිරුරෙහි නොවැටෙනසේ අතරමඟදීම පහරදී පාමුල
වට්ට වයි. එතකොට ඒ විදිහට අර දුනු දහසක් ආවත් එක හීයක් අරගෙන, ඒ කියන්නේ එක දණ්ඩක් අරගෙන වේගින් කරකවනකොට නේද? ඒ ඇඟට වදින්නේ නැහැ. ඊළඟ සඳහන් වෙනවා එහි එකම දුන්නක් ඊ දෙකක් එක විට මුදා නොහරි. ඒ වගේම එහෙත් මේ ස්ත්‍රීහු රූපාරම්මන ආදී වශයෙන් ඊ පහ පහ එක විට මුදා හරි. නේද? ඒ කියන්නේ අරමුණුනේ. ඒ කියන්නේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන පහට උපමා කළා තමයි මේ සඳහන් වෙන්නේ. ඊ පහක් විදිනවා කියලා. එක ඊයක් නෙවෙයි. එක පහ ඊ පහක් විදිනවා කියලා. බලන්නකො අර හරි දක්ෂ කෙනෙක් දැන් මේ අර උපමේ ගලපන්න හරි දක්ෂ කෙනෙක්නේ. ඒකයි මේ. එසේ මුදා හරින්නාහු ඔව්හු ඉනින් තවත් දහසක් උව මා සෙලවීමට සමත් නොවන්නාහුය. තවත් දහසක් ආවත් නේද? එතකොට දහසක් දෙන පහක් හැටියට ගත්තොත් 5000 නේද? එතකොට තවත් දහසක් ආවත් ඒත් පරද්දන්න පුළුවන් කියලා කියනවා. එතකොට 10000ක් නේ? ඊළඟට සකිහි මේ සුතං ඒතං මා විසින් එය සම්මුඛයේ ඉදිරිපිටදී අසන ලදී. නිබ්බාන ගමනං මග්ගං නිර්වාණගාමිනී මග විපස්සනාව ආරම්භයා කීය. එය නිර්වාණයට පූර්වාංග වූ මාර්ගයයි. ලිංග විපර්යාසයෙන් මග්ගන් මග්ගෝ වෙනුවට කීය. තත්ත මේ තස්මින් මේ තමාගේ අභිනව විපස්සනා සංඛ්‍යාත වූ නිර්වාණාගාමී ගම මාර්ගයේහි සිත නිරත වී තිබේ. එතකොට තරුණ විපස්සනාව කියලා කොටසක් තියෙනවා. ඒ කොටස තමයි එතකොට අර විදර්ශනා අරමුණක් මෙනෙහි කිරීම. විදර්ශනා නුවණ සම්පූර්ණයෙන් මෝරලා තිබුණේ නැති වුණත් ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. අපි කියමුකෝ එතෙන්දී අසුභ භාවනා වඩනවා කියලා. ඒ විදිහට. මෙතෙන් සඳහන් වෙනවා පාපිමා මරු අමතයි. මච්චු ඔහුම ආමන්ත්‍රණය කරයි. එතකොට තමන්ටම තමයි මේ තමන්ගේ කෙලෙස්, තමන්ගේ උපදින කෙලෙස් තමන්ගෙම ඉන්න, තමා තුළම ඉන්න මාරයක් හැටියට තමයි මේ මෙනෙහි කරන්නේ. තමන්ට මාරයෙක් විදිහට ආරෝපණය කරගෙන. නමේ මග්ගම්පි දක්කේසේ යම්සේ මාගේ භවයෝනියාදිහි ගිය මගද නොදක්නෙහි එසේ කරන්නෙමි. එතකොට මම ගිය මගක්වත් ආහා ගන්න බැරි වෙන විදිහට මම මේ ඒ විදිහට මායාව පරාජයටපත් කරනවා කියලා කියන එක තමයි මේතෙන්ද සඳහන් වෙන්නේ. එතකොට භවයෝනි මාගේ භවයෝනි ආදිහි ගිය මගද. එතකොට ඉස්සෙල්ලා ආත්භාවයන්, පූර්වාත්භාවයන් සහ ඊළඟට උපදින ආත්භාවයන් පිළිබඳව නැවත ආත්භාවයන් පිළිබඳව මාරයාට හසු කරගන්න බැරි වෙන විදිහට විදර්ශනා සිත පෙරටු කරගන්නවා කියලා තමයි අදිෂ්ඨාන කරගත්තේ මේ වෙලාවේ අර ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන. අපි දැන් මේ පහදලා දුන්නා පෙළ කතාවේ කොහොමද මේ කාරණාව සටහන් වෙන්නේ කියලා. අපි ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගනිමු. දැන් අපිත් සමාජයේ නිතර ඇසුරු කරනවා මිනිසුන්, ඒ වගේම සමාජයේ එදිනෙදා ගමන් බිමන් යනවා, විහාරස්ථාන වලට යනවා, උත්සව වලට සහභාගී වෙනවා. මේ කියන කාරණාවල නිතර අපි ගැටෙනවා. ඉතින් අපි මේ රාගික සිතුවිලි අපේ ජීවිතයට ඇතුල් වෙනකොට කොහොමද ඒවා අපි මැඩපවත්වාගෙන යන්නේ? එහෙම නැත්නම් දැන් මේ දහම තුල හැසිරෙන අයට ඇත්තරම මේ රාගසිතුවිලි මතුවෙන්නේ නැද්ද? එහෙම රාගසිතුවිලි මතුවෙනවා නම් ඔවුන් ධර්මයේ ඇසුරු කරන්නන් නොවේද කියන කාරණාව අපි ස්වාමීන් වහන්සේගේ රසා දැනගනිමු. දැන් ඇත්තටම දැන් ආනන්ද හාමුදුරුවෝ
නේද? ආනන්ද හාමුදුරන්ගෙන් අහනවනේ භාග්‍යතුන් වහන්සේ අවසාන වශයෙන් පින්වම් මංචකයේදීත් මොනවා හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැනගන්න කියලා. නේද? මගෙන් පැවසුනේ නැති දෙයක් එහෙම නැත්නම් ඔබට දැනගත යුතු දෙයක් අවසානයේ දැනගන්න මේ අවස්ථාව සලසලා දෙනවනේ. ඒ වෙලාවෙත් ආනන්ද හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා අහන්නේ ඒ වෙලාවෙත් මේ කෙලෙස් දුරු කර ගැනීම සම්බන්ධයි. නේද? දැන් කාන්තාවක් දැක්කහම ඊළඟට ඒකම අනිත් පැත්තට ගත්තොත් එහෙම කාන්තාවන්ට පුරුෂයෙක් දැක්කහම නේද? ඒ විදිහට කෙලෙස් හිතක් පහළ වෙන්නේ නැති වෙන විදිහට හිත හදාගන්නේ කොහොමද කියන එක ඒ වෙලාවට අහනවා. ඒ වෙලාවේ තමයි මතක් කළේ තමන්ට ඒ විදිහට කෙලෙස් හිතක් පහළ නොවන ආකාරයේ යම්කිසි අරමුණු තියෙනවා නම් ඒ විදිහට ඒ සංඥාවෙන් දකින්න කියලා. දැන් අම්මා විදිහට නේද? සහෝදර සහෝදරියන් විදිහට ඒ විදිහට දකින්න කියලා. ඒක තමයි පළවෙනි අරමුණ. ඊළඟට සඳහන් වෙනවා මේ නිමිති අනුනිමිති ගන්න එපා කියලා. නේද? ඒතකොට දැන් ස්ත්‍රියක්ම නම් පුරුෂයෙක්ම නම් ඒ රූපයේ කාන්තාවක් පුරුෂයෙක් කියලා අරගන්නවා. එහෙම නැත්තම් අනුනිමිති වශයෙන් ගන්නවා. කෙස් මෙහෙමයි නේද? ඒ විදිහට ඒ නිමිති ඒ ආකාරයෙන් ලබා ගන්නවා. ඉතින් එහෙම ගන්නට එපායි කියලා ඉතින්දී සඳහන් වෙනවා. ඊළඟට අවසානයේදී සඳහන් වෙනවා ඒ හැම දෙයක්ම අසුභ භාවනාවට යොමු කරන්න කියලා. එතකොට මේ ද්වත්තිං සාකාරේ නවසීවතිකේ දසාසුභය ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසුභ භාවනාව වඩන ආකාරය පිළිබඳව. ඉස්ලාම පළමුවෙන්ම කරන්න ඕනේ අපි පළමුවෙන්ම මේවා මතක තබා ගන්නවා වගේම සජ්ජායන ඉස්ලාම පළමුවෙන්ම කරන්න ඕනේ සජ්ජායනය කරන්නට ඕනේ. ඒතර සමහර අවස්ථාවලදී මේ අර සජ්ජායනා කරපු අවස්ථාවේදීම සුළු වේලාවක් යනකොට විදර්ශනා නුවණ පහළ වෙලා විදර්ශනා ඥාන පහළ වෙලා මාර්ගඵල උපදා කරගත්ත අවස්ථා බණ පොතේ සඳහන් වෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඊළඟට දීර්ඝ කාලයක් විදර්ශනා ඒ විදිහට භාවනාව මෙනෙහි කරමින් වැඩ ඉඳලා සජ්ජායනා කරලා ඊළඟට මෙනෙහි කරමින් වැඩ ඉඳලා දීර්ඝ කාලයක් විදර්ශනා භාවනාවේ යෙදিলা මාර්ගඵල පිළිවෙලටපත් වෙච්ච අවස්ථාත් සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට බලනකොට අපි සිද්ධ කළ යුතු වන්නේ පළමුවෙන්ම සජ්ජායනාව හොඳට පුරුදු පුහුණු වෙන එක. එතකොට සජ්ජායනාව තුළින් අපිට පුළුවන් මේ කටපාඩම් කරගන්න නේද? සජ්ජායනාව තුළින් තමයි කටපාඩම් කරගන්න පුළුවන්. ඒ කටපාඩම් කරගත්ත දේ තමයි දරාගත්තට පස්සේ ධාරණය කරගත්තට පස්සේ අපිට ඒ අනුව මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. අර සුනාත ධාරේ චරාත් ධම්මේ කියලා සඳහන් වෙන්නේ ඒකනේ නේද? ඉස්සෙල්ලම ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට දරා ගන්නට ඕනේ. ඒ අනුව තමයි ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අර කෙලෙස් ධර්මයන් කියලා කියන ඒවා පාලනය කර ගැනීම සම්බන්ධයෙන් තමයි මුලින්ම අපිට බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළා තිබෙන්නේ. ඉතින් ඒතර මේ විදිහටවත් මේ ධර්මයේ ශ්‍රවණය වෙන නිසා තමයි මේ විදිහටවත් ලංකාව ලෝකයේ මේ විදිහට පාලනය වෙලා තියෙන්නේ. දැන් එහෙමත්ම නැති වුණොත් අපි දැන් දෛනික ජීවිතේ කොහොමද අපි ස්වාමීන් වහන්සේ දැන් අපි ගත කරන්නේ තාම කාර්යබහුල ජීවිතයක්. මේ කාර්යබහුල ජීවිතය තුළ අපි තවත් විස්තරාත්මකව පහදලා දෙමු. ඒ වගේ රාගික සිතුවිල්ලක් ඇති වුණොත් ඉක්මනින්ම අපි යටපත් කරගන්න මොන වගේ දෙයක්ද කරන්න ඕනි කියලා. දැන් අපිට තියෙන ඕන අනුමාන ඥානය කියලා එකක් තියෙනවනේ නේද? ඒ අනුමාන ඥාණයෙන් ඒ විදිහට දැන් ගොඩාක් වෙලාවට දැන් මේ දිනවලත් උනත් අපිට ඇහෙනවා මේ මරණ සිදුවීම්. ඒ කියන්නේ ස්වාම්භාර්යාවන් හැටියට පින්මතුන් හැටියට නේද? ඒ වගේම නොඑක ආකාරයෙන් ඒ විදිහට වද හිංසාවට පත් කරන ඒවා ඊළඟට ඝාතනය කරන අවස්ථා ගොඩාක් මේ කාලේ වුණත් අපිට අහන්න දකින්න ලැබෙනවා. එහෙමයි. තවත් පැත්තකින් ගත්තොත් එහෙම ලෝකේ අපි යුද්ධයක් විදිහට ගත්තොත් මේ පවතින බටහිර ලෝකේ මේ ආදි වශයෙන්
තියෙනවනේ යුද්ධ තියෙනවනේ නේද? ආගමික වශයෙන් පවා සමහරලාට යුද්ධ පවතින්නේ මේ දිව්‍ය කාන්තාවන් ලබා ගන්න මේ දිව්‍ය ලෝකයට යන්න තමයි මිනිස්සු මරන්නේ. එහෙමයි. දැන් පාස්කු ප්‍රහාරය ගත්තාම නේද? ඉතින් ඒ වගේ අර ඒ අදූරදර්ශීව සහ ඊළඟට ධර්මයේ පවා ඒ අයගේ ධර්මයේ පවා වැරදිවට වටහා ගන්න නිසා නේද? ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වැදගත්ම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය පෙන්ලා දෙන්න. ඒ වගේම තමයි අනෙකුත් ශාසනවල නැති ඊටම වැදගත්ම දේ තමයි අපේ බුද්ධ ශාසනයේ තියෙන විදර්ශනාව කියලා කියන එක. විදර්ශනාව අනිත් ශාසනවල නැහෙනි නේද? ඒ වගේම තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුට නිවන අතහැරෙනවා නම් ඒ අතහැරෙන්නේ එක අරමුණක් නිසා. එක අරමුණක් අතහැරෙන නිසා. ඒ අරමුණ තමයි මොකද්ද? අසුභ භාවනාව. අසුභ භාවනාව අතහැරනවායි කියලා කියන්නේ නිවන අතහැරෙනවායි කියලා කියන එක. නේද? එතකොට නිවන ලබා ගැනීම සඳහා කළ යුතුම දේ තමයි එතකොට අපේ අසුභ භාවනාව වැඩි වෙනවා. දැන් මේ ලෝකය බොහෝ වෙලාවට තාක්ෂණය අතින් ඉහළට ඇවිල්ලා තියෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍යයෙන් ගත්තාම ලෝකය මේ නිර්වත කියන කාරණාව සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණත් අපේ ලංකාව එය සාමාන්‍යයෙන් මේ විදිහට සලකන්නේ නැහැ. නමුත් මේ මාධ්‍යකරණයට පිවිසුනහම මේ වෙද්දී මේ අඩ නිර්වත සහ නිර්වත කියන කාරණාවන් ප්‍රසිද්ධියේ කතා කරන්නට අපි මැලිකමක් දැක්ුවත් මාධ්‍යයේදී එය වාණ්‍යකරණය වෙලා තිබෙනවා. ඒවා අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. මේ කියන කාරණාවේදී අපි කොයිතරම් පරිස්සම් වෙන්න ඕනේද? මාධ්‍ය භාවිතා කිරීමේදී අපි කොහොමද ඒ සඳහා කටයුතු කරන්න ඕනේ කියන කාරණාව මතක් කරමු. විශේෂයෙන්ම අපි මාධ්‍ය භාවිතා කරන්නේ ජනමාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය නේද? මේ රූප මාධ්‍ය සහ ශබ්ද මාධ්‍ය මේ විදිහට භාවිතා කරන්නේ වර්තමානයේනේ. ඒ විදිහට ඒ අවස්ථාවක් නැති කාලේ වුණත් කෙලස් කියලා කියන එක පවතිනවනේ. ඒතර මාධ්‍ය කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. කෙලස් උපදීම සඳහා මාධ්‍ය කියලා කියන්නේ අමුතුම දෙයක් නෙවෙයි. ඒක ලෝකේ පවතින දෙයක්. ඉතින් ඒ වගේම තමයි ඒක අර වඩා වර්ධනය වීමට එහෙම නැත්නම් ඒක එහි විදිහට වැරදි පැවැත්ම වෙනුවෙන් මාධ්‍ය කියලා කියන එක වැරදි පැත්තට යොදා ගත්තොත් ඒක ඒ විදිහට ලෝකේ විනාශයට හේතු වෙනවා. ඉතින් කොහොම වුණත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව අපි සිද්ධ කරන්නට අවශ්‍ය වෙන්නේ මේ මාධ්‍ය භාවිතය වුණත් හොඳ පැත්තට නේද? යහපත් පැත්තට යොමු කරගන්න එකනේ. ඉතින් ඇත්තටම දැන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ කෙලෙස් ධර්මයන් කියලා කියන එක පාලනය කර ගැනීම සඳහා මැඩ පවත්වා ගැනීම සඳහා ධර්මයේ නිතරම ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙනවා. ඒත් බුදු ගුණයක්, දහම් ගුණයක්, සංඝ ගුණයක් හැම වෙලාවම ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙනවා. ඊළඟට මේ කෙලෙහි ගුණ කියලා කියන එක නේද? කළ ගුණ නොදන්නාකම හැම අගුණයකටම මුලනේ නේද? ඉතින් ඒ නිසා අපි සලකන්නේ දැන් අර කෙලෙස් ධර්මයක් වුණත් උපදිනකොට අම්මා අඳුරන්නේ නැහැ. තාත්තා අඳුරන්නේ නැහැ. සහෝදර සහෝදරියෝ අඳුරන්නේ නැහැ. නේද? ඊළාට මේ දුර ඥාතීන් ළඟ ඥාතීන් එහෙම අඳුරන්නේ නැහැ. එතකොට සමහරලාට දැන් අර ඒ විදිහට විවාහ ජීවිතයට පවපත් වෙනකොට ඒ අය මේ ඒ කෙලෙස් ධර්මයන් වලටම නැඹුරු වෙලා තියෙන නිසා ඒ ආසාවම නිසා සමහර වෙලාවට අර ඒ ඥාතීත්වයන් පවා මේ හරියට මේ අච්චාරුවක් වෙලා තියෙන්නේ. නේද? අපි ගත්තොත් එහෙම නැන්දා කියන්න ඕන කෙනාට මාමා කියන්න ඕන කෙනාට ඒ විදිහට අක්කා අයියා කියන්න වෙලා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවනේ. ඒකට ඒ විවාහ ජීවිතයේදී පවා ඒකට ඒ සැලකිල්ලක් දක්වලා නැතිකම නේ. ඉතින් අන්න ඒ හැම දෙයක්මත් සිද්ධ වෙන්නේ මේ කෙලෙස් ධර්මයන් නිසා නේද? ඉතින් එතකොට මාධ්‍ය භාවිතයේදී
ඊටම වැදගත් වෙනවා මේ විශේෂයෙන්ම බුදු ගුණ නිතර ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා ගන්න එක, ධර්මයේ ගුණ, සංඝ රත්නයේ ගුණ නිතරම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා ගන්න එක සහ ධර්මයේ ධර්මඥානය දිනු කරගන්න අවස්ථාව සලසා ගන්න එක. ඒ තුලින් තමයි ඇත්තට මේ දේවල් පාලනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර නිවන කියලා කියන එක අපි ගත්තොත් එහෙම ඉවසීම පරම කොට තියෙන එකක් නේ. අපි කියන්නේ කන්ති පරමන්තපෝතිතිකා කියලා. ඒක පළවෙනි එක නේ. ඒතර ඉවසීම නැති වෙලා තියෙනවනේ ගොඩාක්ම. ඒතකොට ගැලිස් ධර්මයන් වල වුණත් ඉවසීම නැති වෙලා තියෙනවා. නේද? ඊළඟට ලෝභයක් රාගයක් හටගත්තට පස්සේ ඊළඟට ඇති වෙන්නේ දෙවෙනි ප්‍රතිපාකය. ඒක තමයි ද්වේෂය තරහ කියලා කියන්නේ. නේද? එතකොට ඒක පාලනය කරගන්න බැරි වුණාම තමයි තමන්ගේ ජීවිතය නැති කරගන්නව සහ අනුන්ගේ ජීවිත නැති කරන තත්වයට පත් වෙනවා. ඒ තුලින් මොකද වෙන්නේ? ඒ නිසාම තමයි හොරකම් කරන්නේ, කාමයේ වරදව හැසිරෙන්නේ. නේ? ඊළඟට බොරු කියන්න වෙන්නේ. ඊළඟට මත්පැන් දුම් පානය කරන්න වෙන්නේ. මේ දුරාචාරයම සිද්ධ වෙනවා මේ දේවල් පාලනය කරගන්නට බැරි වුණොත්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද වර්තමානයේ ගත්තාම අපිට මාධ්‍ය තුලින් ওই විදිහට මේ වැරදි දේවල් ප්‍රචාරය වුණාට, වැරදි දේවල් බොහෝ ප්‍රචාරය වුණාට හොඳ දේවල් ප්‍රචාරය වෙනවා අඩුයිනේ. තැන් තැන්වල අපි ගත්තොත් එහෙම මේ තැන්වල භාවනා වැඩසටහනක් තියෙනවා. මේ තැන්වල දානමය පින්කමක් තියෙනවා. මේවා තැන්වල ඉතා වටිනා පින්කමක් සිද්ධ වෙනවා කියලා ඒව ප්‍රචාර වෙනවා අඩුයි. නේද? ඉතින් ඒ නිසා ප්‍රචාරය වෙන්නේම කොතන හරි අනතුරක් වෙච්ච දෙයක් හරි. එහෙම නැත්නම් අර විදිහට මාධ්‍ය තුල ගන්න පළවෙනි ප්‍රවෘත්තිය ගන්නේ රටේ සංවර්ධනය නෙවෙයිනේ. නේද? රටක තියෙන සංවර්ධනය නෙවෙයි. එහෙම නැත්නම් නව සොයා ගැනීමක් හරි සංවර්ධනයක් හරි එහෙම නැත්නම් කෙනෙකුට පිහිටවීමක් හරි දියුණුවක් ගැන නෙවෙයි. හැමෝම වාර්තා කරන්න උත්සාහ කරන්නේ පළවෙනි වාර්තාව හැටියට මේ කෙලෙස් වාර්තාවක්. නේද? ඉතින් ඒ නිසා ඇත්තටම දූෂණය වෙනවා කියලා කියන එක, සමාජයේ දූෂණය වෙනවා කියලා කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ මාධ්‍ය භාවිතයේ වැරදි ආකාරයට යොමු කරගත්තොත්. ඒ වගේම අපි දැන් වැඩසටහන නිමාවටපත් කරන්න පෙර ආතුව මම අවසන් වශයෙන් ස්වාමින් වහන්සේගේ විමසාදන ගැනීමට කැමතියි. තවත් කෙනෙක්ට මේ සමහරට මේ ගැටලුව ඇති වෙන්න පුළුවන්. අපි දකිනවා සමහර ආගම් තිබෙනවා ස්වාමීන් වහන්සේ මුළු ඇඟම වැහෙන විදිහට තමයි ඇඳුම නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ වගේම සමහර ආගම් තිබෙනවා මේ රූපවාහිනිය තිරේ රංගනයේ යෙදීම පවා ඔවුන්ට තහනම් වෙච්ච ආගම් ලෝකේ පවතිනවා. ඒ ඔවුන්ගේ ආගමට අනුකූලව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ සිතුවිලි නිසා ඇතිවන අයහපත පාලනය කරගන්න සිදුවන ක්‍රියාවලිය. දැන් අපි කෙනෙක් වැරදි විදිහට ඇඳගෙන යනවා දැක්කොත් අපි බොහෝ වෙලාවට අපේ හිතේ ඇති කරගන්නවා තරහ සිතුවිල්ලක් ඇති කරගන්නවා වගේම රාගික සිතුවිල්ලක් ඇති කරගන්නවා. ඒ දෙකම නිර්මාණය වෙනවා. වගේම ඒ වගේ දිගට ඇඳගෙන ගියොත් ඒත් අපිට ඒ කෙනා පිළිබඳවත් සමහරවිට තරහක් ඇති වෙන්නට පුළුවන්. මේ දෙක වෙනම අපිට ඇති වෙන්න පුළුවන් කාරණාවන්. දැන් මේ කියන කාරණාවේදී මේ తත්වය ඇති වෙලා තියෙන මොහොතක අපි අපේ තරහසිත නැති කරගන්නත් ඒ වගේම අපිට මේ මොහොතේ ඇතිවන සිතුවිලි නැති කරගන්නටත් අපි උත්සාහ කරන්නට ඕන කියන කාරණාවත් මතක් කර දෙමින් අපි වැඩසටහන නිමාවටපත් කරන ඔබ වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. දැන් ඇත්තනම් බුදුදහම කියලා කියන්නේ ශාරීරිය වහගන්න එකම සම්බන්ධයෙන් දේශනා කරපු දේශනාවක් නෙවෙයිනේ. නේද? එතකොට හිත වහගන්න එක සම්බන්ධයෙන් දේශනාවකුත් නෙවෙයි. අවබෝධ කරගන්න එක. ඒතර වහගන්න එක නෙවෙයි. නේද? සර්ව සම්පූර්ණයෙන් වහගන්න එකක් ගැන නෙවෙයි කතා කරන්නේ. කතා කරන්නේ ඒ විදිහට විවෘතව තියෙන දේ යථා ස්වභාවයෙන් දකින්න එක. නේද? ඒතර ඒ සඳහා අන්තවාදී නොවිය යුතුයි. කියන්නේ බුදුදහම සඳහන් වෙන්නේ. ඒ විදිහට වසා ගැනීමට හෝ අන්තවාදී වුණොත්, විවෘත කර ගැනීමට හෝ අන්තවාදී වුණොත් එතන අන්තවාදයක් තියෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථ වීම තමයි ඊටම වැදගත් වෙන්නේ. අවබෝධයෙන් දැකීම තමයි බුදුදහම තුළ වැදගත්ම දේශනා බවට පත් වෙන්නේ. කෙටියෙන්ම සිහිපත් කරනවා නම් තමයි.
වලාකුළින් මිදුණු සඳක් වගේ බබලෙන්නට ඕනේ. වලාකුළක් ඇතුලේ හිර වුණොත් අපිට බබලෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කෙනෙක් ඒ දේ කරනවා නම් ඒ දේ දකින්නවා නම් ඒ වෙනුවට අපි ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඒ විවෘතව අපි අපේ සිත නිර්මාණය කරගන්නට ඕනේ, පාලනය කරගන්නට ඕනේ ධර්මයට අනුකූලව. ඉතින් මම හිතනවා මේ කාරණාව අපි යලිත් වතාවක් මේ වැඩසටහන ඔබට නැරඹුවොත් ශ්‍රවණය කළොත් ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ සංයුක්ත නිකායේ වංගීස සංයුත්තේ පළවන සූත්‍ර දේශනාව. නික්කාන්ත සූත්‍ර දේශනාව අපි නික්මීම කියන සූත්‍ර දේශනාව අපි නිමාඩපත් කරනවා. ඉතින් නික්මෙන්නට උත්සාහ කරන්නට ඕනේ අපි මේ කාරණාවෙන් අපි නිවනින් සැනසෙන්නට ගන්න මේ වෑයම තුළ අපිට බොහෝ දේවල් සමාජයේ දකින්න අහන්න ලැබෙනවා. ඒ හැම දෙයක්ම තුළ අපි ප්‍රවෘත්තියක් නැරඹුවත් අපිට සමහර විට ඇති වෙන්න පුළුවන් ද්වේෂයක්, ක්‍රෝධයක් කියන කාරණාව. වගේම රූපහින් නරඹන මොහොතක අපිට රාගික සිතුවිලි පවා නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට සිත නිවා ගැනීමට අවබෝධයේ පිණිස තැනුණු එකම නාලිකාව එදා පරම පූජනීය දරණාගම කුසල දමනායක හිමිපාණන් වහන්සේ නිර්මාණය කළ බෞද්ධ රූප වාහිනිය, බෞද්ධ ගුවන්විදුලිය, ශ්‍රී සම්බුද්ධ සඳහම් සංගරාව කොයිතරම් මාධ්‍ය භාවිතා කරන්න ඉඩකඩ නිර්මාණය වෙලා තිබුණත් ඔබට භාවිතා කර යුතු සහ ඔබ විසින් ඔබේ සිත ගොඩනගා ගැනීමට උපයෝගී කරගත යුතු නාලිකාව බෞද්ධ රූප වාහිනිය බවට පත් වී තිබෙනවා. ඉතින් මේ නාලිකාව නිර්මාණය කරමින් සමහිත සුවය පිණිස දිවාරය නොබලා වෙහෙස වී කටයුතු කළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ අනුස්මරණීය දිනය ළඟ ළඟම එනවා. ඉතින් මේ පවතින තත්වයක් එක්ක කොහොමද මේ ඊළඟට අපි පින්කම මාර්තු මාසේ සූදානම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා බොහෝ දෙනෙක් අපෙන් විමසීම් කරනවා, කුතුහලයක් තිබෙනවා. දැන් පවතින තත්වයක් එක්ක කොහොමද පින්කම කරන්නේ, කොයි තැනද මේ පාර පින්කම කරන්නේ කියලා. ඉතින් අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මූලික වශයෙන් අපේ පින්කම කොයි විදිහට සංවිධානය වෙන්නේ කියලා මතක් කරන්න. විශේෂයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේගේ පළවෙනි වර්ෂයේ, දෙවෙනි වර්ෂයේ, තුන්වෙනි වර්ෂයේ බොහොම හොඳින් අපිට සිද්ධ කරගන්න අවස්ථාව සැලසුණා. ඉතින් මේ වර්ෂයේත් අපි නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන පින්කම දීඝවාපී පුද බිහිව සිද්ධ කරන්න අපි කටයුතු සංවිධානය කළා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඇත්තටම තවදුරටත් පුළුල් සාකච්ඡාවක් අපි සිද්ධ කරලා ඉදිරියේදී මේ පින්කම් පිළිබඳව පැහැදිලි කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම චමිල් අපි කෙටියෙන් සිහිපත් කළොත් එහෙම දීඝවාපී මහා සෑරදානන් වහන්සේ දැන් ගර්භයේ කොටස ගත්තොත් එහෙම අඩි 19ක් වගේ උසට බෙදලා තියෙනවා. ඒ 20ක් වගේ එහෙම සම්පූර්ණ වෙනකොට අපි කල්පනා කළා විශේෂයෙන්ම අපේ ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂකතුමා, ඒ වගේම පුරාවිද්‍යා ඒ තැන එහෙම නැත්නම් ඒ ස්ථානයේ දැනට කටයුතු සොයා බලමින් කටයුතු කරන අපේ ප්‍රසන්න මහත්මයා ඇතුළු කොට ඇති හැමදෙනාම අපි සාකච්ඡා කරගත්තා. ගර්භයේ නිධානය, ගර්භයේ ධාතුන් වහන්සේලා එහෙම නැත්නම් ගර්භ නිධානය සිද්ධ කරන්නට කලින් ඒ වටා එහෙම නැත්නම් සෑයේ වටා අට දිශාවට ධාතුන් වහන්සේලා වඩා හිඳවන්න. එහෙම. ඉතින් ඒ සඳහා සුවිශේෂී මංජුසාවක් අඩි 2.2 වගේ උස පළලින් යුක්තව ඒ විදිහට මංජුසාවක් සකස් කරලා ඒ සුවිශේෂී මංජුසාවක් හැටියට සකස් කරලා ඊළඟට තමයි ඒ තුල තමයි ධාතුන් වහන්සේලා වඩා හිඳවන්නේ රන් කරඬුවක. සමාවෙන් ස්වාමීන් වහන්සේ දැන් අපි ශාසනයේ සඳහන් වෙනවා, අපි අසා තිබෙනවා ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ තුල ගර්භයේ පරිනිර්වාණ පිළිමයක් නිර්මාණය වෙලා ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා කියලා. ඒ වගේම අබේගිරි චෛත්‍යරාජන් වහන්සේගේ ගර්භයේහි වෘෂභ එකුගේ ඇතුළත මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙනවා කියලා. ඒ වගේ ගත්තාම සුළු වශයෙන් තමයි මේ වෙනස් විදිහකට ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමක් සිද්ධ වෙන්නේ. දැන් මේ කරන කාර්යයත් මේ ඓතිහාසික වශයෙන් ඊටාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. ඓතිහාසික වෙනවා මේ ගර්භ නිධානය, ධාතුන් වහන්සේලා නිධානය. මෙහෙම සිතුවිල්ලක් ඔබ වහන්සේට නිර්මාණය වුණේ ඇයි කියලාත් අපි දැනගන්න කැමතියි. උචාමෙල් ඒකට හේතුව තමයි දැන් අපිට
දීඝවාපී සෑරදුන් වහන්සේගෙන් සොයා ගන්න ලැබුණු ධාතුන් වහන්සේලා සතර දිසාවේ තියෙනවනේ වාහල්කඩ 4. ඒ වාහල්කඩ 4න් එක වාහල්කඩයක් කැණීම් කටයුතු සිදු කරනකොට තමයි මේ පාමුලින් පළමුවෙන්ම ගල් වලින් ශෛලමය මංජු ශාවක තමයි මේ රන් කරුණු 3ක් අපිට සොයා ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් එතකොට අපිට පැහැදිලි මේ විශේෂයෙන්ම සෑරදුන් වහන්සේ නමක් නිර්මාණය කරනකොට විශාල සදහැවතුන් පිරිසක් ඒක රාශී කර ගන්න අවශ්‍යයි. ඒ වගේම මුල සිටම අග දක්වාම පූජනීයත්වයක් තිබිය යුතුයි. ඒ සඳහා තමයි සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වඩා හිඳවන්න පුළුවන් ඒ විදිහට දිසාවන් වල ඒ වගේම තමයි පූජනීයත්වයට පත්වීම සඳහා උපරිමයෙන්ම ධාතුන් වහන්සේලා වඩා හිඳවීම සිද්ධ කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කල්පනා කළේ දැන් අපි ගඩොලින්ම සම්පූර්ණයෙන්ම ගඩොල්ම ගොඩක් නෙමෙයි ගොඩ තියාගෙන යන්නේ. එතකොට ඇත්තට මේ ඒ සඳහා පූජනීයත්වයක් වැඩි පූජනීයත්වයක් සහ සදහවතුන් ඒ සඳහා මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන ඒ කටයුතු වලට සහසම්බන්ධ වීමට අවශ්‍ය නිසා තමයි ඇත්තටම ධාතුන් වහන්සේලා මේ විදිහට අට දිසාවේම සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වඩා හිඳවන්නට කියලා අපි කල්පනා කළේ. එතකොට සාමාන්‍යයෙන් ඊටාම ආරක්ෂිත විය යුතුනේ. ඒ වගේම පෙර රජදරුවන් අර ගල් මංජු ශාවක වඩා හිඳුව වගේ අපිත් ඇත්තටම ඒ මංජු ශාව සකස් කරන්නේ ශෛලමය විදිහට. ශෛලමය විදිහට අඩි 2.2ක දෙදර හතරැස් සකස් කරන මංජු ශාවය තමයි ඊළඟට ඇතුල් පැත්තෙන් ඒ විදිහට දීඝවාපී මහා සෑරදුන් වහන්සේ වන්දනා කරන ගාථාව ඊළඟට සොළොස්මස්ථාන වන්දනා කරන ගාථා ඒවා ඒ විදිහට මේ අපි රණි නිර්මාණය කරන්නට යෙදෙන ඒ පත්‍රිකාවල සඳහන් කළ තමයි අපි ඊටාම අලංකාර නිර්මාණයක් මේ විදිහට ලොකු මුදලක් අපි වැය කරලා මේ විදිහට නිර්මාණය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ධාතුන් වහන්සේලාත් දැන් වඩා හිඳුවන්නේ මාණික්කයක. ඒක මාණික්කයක් සිදුරු කරලා ඒ මාණික්කය තමයි ධාතුන් වහන්සේලා වඩා හිඳුවන්නේ. ඒ වගේම ඒ ධාතුන් වහන්සේලා අපි කොළඹ සිට එහෙම නැත්නම් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිට දීඝවාපී පුදබිම දක්වා වැඩමවාගෙන යනකොට පෙරහැරින් තමයි වැඩමවාගෙන යාමට අපි කටයුතු සංවිධානය කළා තිබෙන්නේ. ඒ නිසා දවස් 3ක් වගේ කාලයක් මග දිගට පිරිසට වන්දනාමාන කර ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ නිසා මේ පින්කම් සඳහා දායක වන පින්වත් හැමදෙනාටමත් සතුටු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. අපි සෑරදුන් වහන්සේ නිර්මාණය කරගෙන යනකොට නිකම්ම අපි අර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ ගඩොල් ගොඩක් නෙමෙයි දකින්නේ කියලා නේද? එතකොට ඒ සංඥාව දුරු කර ගැනීම සඳහා අපි ඇත්තටම අර මේ දිනවල විශාල පිරිසක් ශ්‍රම දාණයට එකතු වෙලා තියෙනවානේ. ඒ අයටත් අපි මතක් කරන්නේ අපි නිවසක් තනනකොට හරියම නැත්නම් ගොඩනැගිල්ලක් හදනකොට වගේ නෙවෙයි මේ ගඩොල් භාවිතා කරන්නේ නේද? මේ භාග්‍යතුන් වහන්සේ උදෙසා ගඳ කිලියක් මේ නිර්මාණය කරන්නේ. ඒතකොට සෑරදුන් වහන්සේ නමක් කියලා කියන්නේ ඒ විදිහට අපි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට අපි සකස් කරන්නේ ගඳ කිලියක්. එතකොට ගෘහ නිර්මාණයක් නේද? ඒ වගේම තමයි ධාතුන් වහන්සේලා පිරිනිවීමෙන් අනතුරුව භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වඩා හිඳුවීමට සිද්ධ කරන්නේත් මේ ගන්ධ කිලියක් වැනි ඒ විදිහට නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය පූජනීයත්වයට පත්වන්නේ තමන් එතකොට පූජනීයත්වයට පත්වන්නේ මේ භෞතික මැටි ගඩොල් නිසා නෙවෙයි නේ. පූජනීයත්වයට පත්වන්නේ තමාගේ සිත තුළ ඇති කරගන්න මෙනෙහි කිරීම තුළ බුදුගුණ මෙනෙහි කිරීම තුළ. නිසා අපි හැම වෙලාවෙම සිහිපත් කරන්නේ ඒ සඳහා ගඩොලින් දායක වෙනකොට ඊළඟට වැලි කැටයකින් හරි දායක වෙනකොට ඒ ගඩොලක් පාසාම අපි බුදුගුණ මෙනෙහි කරන්නට ඕන නේද? එතකොට කෙනෙක් අතට දෙනකොට බුදුගුණ මෙනෙහි කරලා දෙන්න ඕනේ. සෑරදුන් වහන්සේ අභියස තැම්ප ඒ සෑරදුන් වහන්සේ අහස උසට ගොඩ නැගනකොට බුදුගුණ ගොඩාක් ගොඩ නැගිච්ච අවස්ථාවක් බවට පත් වෙන්නට ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ
ස්කන්ධ පංචකයේ තියෙනවනේ පංච උපාදානස්කන්ධය තියෙනවනේ නේද? ඒතර පංච උපාදානස්කන්ධයට කියන්නේ ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් කියලා කියන එකනේ නේ? ඒතර කන්දක් කඳු කියලා එක තමයි ස්කන්ධ කියලා කියන්නේ. ඒතර කෙලෙස් කන්දක් වෙනකොට බුදු ගුණ කන්දක්, දහම් ගුණ කන්දක්, සංඝ ගුණ කන්දක්, මහා ගුණ කන්දක් තමයි අපේ සිත තුළ වඩා වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පින්කම සඳහා ශ්‍රමයෙන් ආදී වශයෙන් සෑම ආකාරයකින්ම දායක වන හැම දිනාටම. අපි දෙයක් සාමාන්‍යයෙන් හදනකොට අපි කියනවා අනේ ඇයි මේවට මෙච්චර වේදම් කරන්න කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. අපේ දැන් සමාජෙත් සමහරවිට අපි දකිනවා ලංකාව තුළ විවිධ නිර්මාණය සිද්ධ වෙනවා, සංවර්ධන කටයුතු සිදු වෙනකොට ඒ කෙනා එක්කෙනා දකින්න විදිය වෙනස් වෙනවා. ඒවට ඔවුන්ගේ අදහස් ආකල්ප වෙනස් විදියට තමයි නිර්මාණය වෙන්නේ. අර අපේ නායක හාමුදුරුව මතක් කරපු විදිහට මේ නිර්මාණය වෙන්නේ කෙලෙස් කන්දක් නෙවෙයි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණධරන උතුම් වූ චෛත්‍යරාජන් වහන්සේ නමක් අහස උසට නිර්මාණය වෙනවා. ඉතින් මේ වැඩින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ සිත තුළ නිර්මාණය වුණු සිතුවිල්ලක් අදිෂ්ඨානයක් බවට පත් වුණා. නෙත්තග කඳුළු වැටෙන තරමට ඒ අදිෂ්ඨානයේ ශක්තිමත් වෙලා වර්තමානයේ වෙද්දී සියලු පාර්ශවයන්ගේ දායකත්වයේ ඇතිව මේ චෛත්‍ය නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් තාම මෑතකදී අපිට මේ චෛත්‍ය වන්දනාමාන කරන්න පුළුවන්කම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි අපි එහි දරාගෙන තමයි මේ කටයුතු වෙනුවෙන් අපිට පුළුවන් හැම ශක්තියක්ම අපේ පූජනීය බොරලන්දිය වජිර ඥාන ස්වාමීන් වහන්සේ බෞද්ධ මාධ්‍ය ජාලය ශක්තියක් කරගෙන මේ ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් සිද්ධ කරන්නේ. ඉතින් අපි පරම පූජනීය දරණාගම කුසල ධම්මනායකයන් වහන්සේගේ ඒ ගුණ සමරු පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ දීඝවාපී පුදුබිමේ කියන කාරණාව ස්වාමීන් වහන්සේ මතක් කළා. ඉතින් ඉදිරියේදී තවත් ඒ පිළිබඳව කරුණු අපි මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දීඝවාපී පුදුබිමේ නිර්මාණ වීමේ කටයුතු ඔබට ප්‍රවෘත්ති විකාශයන් හරහා අපේ වැඩසටහන හරහා දකින්න පුළුවන්කම තිබෙන බව මතක් කරමින් අපි එහෙමනම් අද කතාන්සු ලබතේ ප්‍රඥා ලබන්නේ කියලා සිද්ධ වැඩසටහන නිමාවටපත් කරනවා. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝභි ඩෙක්ටිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව සියලු ශාඛාවන්හි කටයුතු සොයා බලන ඒ වගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන විදුහල්පති ධුරය ඔබවන පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් යලිත් අපි ඔබව හමුවන්නේ සෙනසුරාදා දවසේ. එතෙක් ඔබ හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?